අයිබෝන් සුබ අලුත් අවුරුද්දක් වේවා දූල ලක්වැසි දූල පුතාලට අද අපි සම්මන්ත්‍රණය බුද්ධ ධර්මයේ සම්මන්ත්‍රණය හතරවෙනි කොටස තමයි කරන්න සූදානම් වෙන්නේ. ඉතින් මගේ බලාපොරොත්තු වෙනවා පුතේ දුවේ අද බහුවර්ණ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරන්න. ඒකේ මගේ ඉලක්කයක් තියෙනවා බහුවර්ණ 440ක් සාකච්ඡා කරන්න. ඒ 440න් අද 50ක් අපි සාකච්ඡා කරනවා. මොකද ප්‍රශ්න පත්‍රයේ බහුවර්ණ ප්‍රශ්නයකට එන පිළිතුර විතරක් දීලා මදි පුතේ. පොඩි විස්තරයකුත් කරන්න ඕන. දැන් ඉදිරි කාලයේ ඔබට විභාගයේ ලං වෙනකොට ඉලක්ක ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනවා ඉලක්ක පාඩම් එක්ක. හොඳයි දූල පුතාලා මම බලාපොරොත්තු වෙනවා අද ප්‍රශ්න 50ක් සාකච්ඡා කරන්න. ඊළඟට ඉදිරියට තව ප්‍රශ්න පේපර් ගානාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පෞගේ සම්මන්ත්‍රණ තුනේදී ඔබට පළවෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඒ කියන්නේ ප්‍රශ්න 10 පළවෙනි ප්‍රශ්නය ලියන්න මම අත්වලක් වශයෙන් 10 කොටස් 21ක් සාකච්ඡා කළා. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නය තියෙනවනේ කොටස් 10ක්. ඒ වගේම 21ක් කට්ටල 21ක් සාකච්ඡා කරලා අවසන් කරා. අද බලාපොරොත්තු වෙන්නේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔයාට එන ප්‍රශ්න 40ක් තියෙනවනේ. ඒ ප්‍රශ්න 40න් ඕගොල්ලන්ට ලකුණු 40ක් ගන්න පුළුවන් නේ. ඒ ලකුණු 40 ගන්න උදව්වක් කරන්න මම සූදානම් වෙන්නේ. ඊට පස්සේ අපි මේක ඉවර කළා 440ක් බහුවර්ණ ඉවර කළා. අපි සූදානම් වෙනවා ඊළඟට රචනා ප්‍රශ්න සම්මන්ත්‍රණ මාලාවට ඔබ සම්බන්ධ කරගන්න. මේ ටික හරියට කරගත්තොත් ඔබට විභාගය ජය ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකාන්තයි. ඒ සාමාර්ථයක් හරිද සුවයකටම ගන්න පුළුවන්. හොඳයි බලමු අපි. මම ඔයගොල්ලන්ගේ ගෲප් එකට මේ ප්‍රශ්න පත්‍රය දානවා. ඒක අරගෙන ඔයගොල්ලා මේ මම දෙන ප්‍රශ්න වල උත්තර සම්මන්ත්‍රණය සමග සම්බන්ධ වෙන්න කලින් ඒ පේපර් එක අරගෙන පේපර් එක සකස් කරගන්න ඉස්සෙල්ලා. ඊට පස්සේ මේ පේපර් එකට උත්තර ලියන්න කොලයක් අරගෙන half sheet එකක් full scap කොලයක් අරගෙන ප්‍රශ්නේ අංක දාලා ප්‍රශ්න අංකයට ඉස්සරහින් ඔබ පිළිතුර තීරණය කරන්නේ මොකක්ද කියලා මාක් කරන්න. ඊට පස්සේ මගේ උත්තරත් එක්ක ඔයගොල්ලෝ සම්බන්ධ වෙන්න. සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ගේ උත්තරේ මගේ උත්තරෙත් එක්ක ගැලපෙනවද බලන්න. ඊට පස්සේ ඒ ගත්ත ප්‍රශ්න පත්‍රේ නැවත නැවතත් වාර 5ක් විතර Taman තනියෙන් කර කර මගේ පිළිතුරුත් එක්ක සංසන්දනය කළ බලන්න. බහුවර්ණ විභාගේ ජය ගන්න නම් ඒ වැඩේ කරන්නම ඕන. නැතුව මම මේ දෙන ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික අහගෙන ඉඳලා ඔයගොල්ලන්ට විභාගේ සමත් වෙන්න බෑ මගේ පුතේ. අනිවාර්යෙන්ම ප්‍රශ්න පත්‍රයේ ගෲප් එකෙන් අරගෙන ඒකේ ප්‍රශ්න අංකවලට අදාළ පිළිතුරු ඕගොල්ලන් තනියෙන් ලියලා ඉවර වෙලා ඕනේ මගේ සම්මන්ත්‍රණයත් එක්ක සම්බන්ධ වෙන්න. හොඳයි
දෙමව්පියෝ එකට උදව් කරනවා ඇතේ කියලා මම බලාපොරොත්තු වෙනවා. හරි. බලමු. එක් ප්‍රශ්නයට අදාළ වඩාත් නිවැරදි පිළිතුර තෝරා යටින් ඉරක් අදින්න. ඔයගොල්ලෝ යටින් ඉරක් අදින්න එපා. ප්‍රශ්න අංකේ දාලා පිළිතුරු අංකය කොලයක ලියන්න. සිල් රැකීමෙන් හා සිත පිරිසිදු කර ගැනීමෙන් ඇතිවෙන විශේෂ ප්‍රතිලාභ නිවැරදිව දැන ගැනීම ධ්‍යාන සම්මා දිට්ඨියයි. ඒකට කියන උත්තරේ ධ්‍යාන සම්මා දිට්ඨිය කියලා. පුතේ උත්තරේ 3. පළවෙනි ප්‍රශ්නයට අදාළ උත්තරේ මොකද්ද? උත්තරේ 3 ධ්‍යාන සම්මා දිට්ඨිය. සිල් රැකීමෙන් හා සිත පිරිසිදු ගැනීමෙන් ඇතිවන විශේෂ ප්‍රතිලාභ නිවැරදිව දැන ගැනීම තමයි ධ්‍යාන සම්මා දිට්ඨිය කියලා. අපි දන්නවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8න් සම්මා දිට්ඨිය කියලා කියන්නේ යහපත් දැක්ම. සිල් රැකීම හා සිත පිරිසිදු කර ගැනීම නිසා ඇතිවන සම්මා දිට්ඨිය හඳුන්වනවා ධ්‍යාන සම්මා දිට්ඨිය කියලා. හරිද? ධ්‍යාන සම්මා දිට්ඨිය උත්තරේ 3. ඊළඟ බෞද්ධ ආර්ය මාර්ගය ගොඩනැගී ඇති පියවර ගණන. බෞද්ධ ආර්ය මාර්ගයේ ගොඩනැගී ඇති පියවර ගණන. උත්තරේ 8කි. දෙවැනි උත්තරේ පුතේ 8කි. ඒ කියන්නේ ආර්ය ශ්‍රාංගික මාර්ගය දන්නවනේ. ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය අංග 8කින් යුක්තයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ඔය විදිහට අංග 8ක් තියෙනවා. ඒක තමයි අහන්නේ. එතකොට බෞද්ධ ආර්ය මාර්ගය කියන්නේ විමුක්තිය ලබන මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් අපි ඒකට කියනවා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරිය සත්‍ය හේවත් මධ්‍යම ප්‍රතිපදා. ඒක අංග කීයකින් යුක්තද? අංග 8යි. ඒ අංග 8 බෙදෙන කොටස් තුනක් තියෙනවා. සීල, සමාධි, ප්‍රඥා කියලා. සීල, සමාධි, ප්‍රඥා කියලා කොටස් තුනකට බෙදෙනවා මගේ පුතේ. හරිද? සීල, සමාධි, ප්‍රඥා. සීලයට අංග මොනවද? සීලයට වෙන්නේ සම්මා කම්මන්ත, සම්මා වාචා, සම්මා ආජීව. ඊළඟ සමාධියටයි තියෙන්නේ සම්මා සති, සම්මා සමාධි, සම්මා වායාම. ප්‍රඥාවට අයිති වෙන්නේ සම්මා සංකප්ප, සම්මා දිට්ඨි. ඒ ටික අයිති වෙන්නේ. එතකොට බලන්න මෙන්න ප්‍රඥා, සීල, සමාධි, ප්‍රඥා කියන මේ අංග 3 මේකට කියනවා ත්‍රිවිධ ශික්ෂා කියලා. මේ ත්‍රිවිධ ශික්ෂා වලට බෙදෙනවා ආර්ය අෂ්ටාංග මාර්ගය. හරි. උත්තරේ 2. කුජලයක ගුණගරුකයෙකු බවට පත් කිරීමට උපකාරී වන ගුණ ධර්මයකි. ඔන්න 3වෙනි ප්‍රශ්නය. දැන් අපි ප්‍රශ්න දෙකක් කළා. දැන් අපි 3වෙනි ප්‍රශ්නයට ආවා. කුජලයක ගුණගරුකයෙකු බවට පත් කිරීමට උපකාරී වන ගුණ ධර්මයකි. බලමු. මෙතන තියෙනවා සිව්බඹ විහෙරණ, ත්‍රිශික්ෂා, චතුරාර්ය සත්‍ය, දස කුසල ක්‍රියා. සිව්බඹ විහෙරණ පුජ්‍යලේක ගුණගරුකයෙකු බවට පත් කිරීමට ඔහු තුල තියෙන්න ඕන ගුණධර්ම 4. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඔයාලට කියනවා පුතේ සතර බඹ විහෙරණ. සතර බ්‍රහ්ම විහෙරණ කියලා කියනවාට. ඔයා දන්නවා ඕවා මව්පියන් තුල දූ දරුවන් කෙරෙහි තියෙනවනේ. මව්පියන් තුල දූ දරුවන් කෙරෙහි තියෙන ගුණාංග 4ක් තමයි සතර බ්‍රහ්ම විහෙරණ කියන්නේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. ඒ නිසා තමයි මව්පියන්ට
බ්‍රහ්ම කියලා කියන්නේ. මව්පියන් බ්‍රහ්ම කියලා හඳුන්වන්නේ ඒක නිසා. ඒතර උත්තරේ මොකද්ද පුතේ? 1. සිව් බඹ විහෙරණ. 4. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දේශපාලන මූලධර්මයන් මගින් අපේක්ෂා කරනු ලැබුවේ මොකද්ද? ආඥාදායක පාලකයන් ජනතා හිතවාදී පාලකයන් බවට පත් කිරීම. ආඥාදායක පාලකයන් ජනතා හිතවාදී පාලකයන් බවට පත් කිරීම. ඒ කියන්නේ දැන් ඔබට තියෙනවනේ පාඩමක් 11 ශ්‍රේණියේ පාඩමක් තියෙනවා 21 වෙනි පාඩම මට මතක හැටියට 21 හෝ 22 පාඩම අවසාන පාඩම් 3න් එකක් බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද බෞද්ධ දේශපාලන මූලධර්ම. දේශපාලන මූලධර්ම රසක් අවධාරණය කරනවනේ පුතේකි. ඒකක් තමයි දස රාජධර්ම දන්නවනේ. දානං සීලං පරිච්ඡාදං අජ්ජවං මද්දවං තපං අක්කෝදං අවිහිංසංච කන්තිංච අවිරෝධනා කියලා. දානය, සීලය, පරිත්‍යාගය, ඍජු බව, මෘදු බව, තපස, අක්‍රෝධය, අවිහිවසීම, අවිහිංසාව, විරුද්ධ නැති බව. රාජධර්ම 10ක්. ඊට අමතරව තියෙනවා පංචශීල ප්‍රතිපත්තිය. ඊට අමතරව තියෙනවා දස සක්විතිවත්. ඊට අමතරව තියෙනවා සතර සංඝා වස්තු. ඊට අමතරව තියෙනවා සතර අගතියෙන් ඉවත් වීම. එහෙම නැත්නම් සතර අගති විරතිය. ඊළඟට සප්ත අපරිහානීය ධර්ම දස සක්විතිවත්. ඕවා තමයි බෞද්ධ දේශපාලන මූලධර්ම. මොනවද බෞද්ධ දේශපාලන මූලධර්ම? පංචශීල ප්‍රතිපදාව. දස රාජ ධර්ම. දස සක්විතිවත්. හරිද? සප්ත අපරිහානීය ධර්ම. සතර සංඝා වස්තු. සතර අගතියෙන් ඉවත් වීම. හරිද? ඒ වගේම සතර බඹ විහෙරණ. ඔන්නෝවා. දැන් මෙතකොට මේ ඒවයින් බලාපොරොත්තු වෙන්නේ බුදුරජාණන් වහන්සේ රටක පාලකයෙකින් ආඥාදායක ඒකාධිපති පාලකයෙක් වෙන්න තියෙන ඉඩකඩ නැති කිරීම. හරි. ඊළඟ ඒ නිසා උත්තරේ 2. ඊළඟ 5 වෙනි ප්‍රශ්නය පංච බලියනු. පංච බලියනු බලි 5ක් තියෙනවනේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ට 11 වසරේ පොතේ අවසාන පාඩම් මේ වාර විභාගෙටත් ගොඩක් වටිනවා. නේද? ගිහියෙකු ධනය උපයා වැය කළ යුතු ආකාරය ගැන කියවෙනවනේ. ධනය වැය කළ යුතු ආකාරය බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. පත්තකම්ම ආදී සූත්‍රවල. එයින් එකක් තමයි යුතුයකම් 5ක් ඉෂ්ට කරන්න ඕනේ. ඒ යුතුයකම් 5 තමයි රාජ බලි, දේවතා බලි, ඥාති බලි, අතිථි බලි, පුබ්බපේත බලි. පුතේ රාජ බලි කියන්නේ රාජ්‍ය බදු ගෙවීම, රාජ්‍යයට බදු ගෙවීම. රාජ බලි. දේව බලි කියන්නේ ආගමික යුතුයකම් කිරීම. ඥාති බලි කියන්නේ ඥාති සංග්‍රහ කිරීම. අතිථි බලි කියන්නේ ආගන්තුක සත්කාර කිරීම. පුබ්බපේත බලි කියන්නේ මළගිය ඥාතීන් වෙනුවෙන් පින් අනුමෝදන් කිරීම. ඔන්න පංච බලි. පංච බලි මොනවද? 1 රාජ බලි. පළවෙනි එක. රාජ බලි. රාජ්‍ය බදු ගෙවීම. ඥාති බලි. අතිථි බලි. පුබ්බපේත බලි. පුබ්බපේත බලි. ඊළඟට දේවතා බලි, දේව බලි.
බලන්න. ඔයාට කියනවා පංච බලි කියලා. ඔයා යුතුයකම් පහක්. රජයට බදු ගෙවන්න ඕනේ. මුදල් වැඩිපුර උපයන අය බදු ගෙවීම රාජ බලයව යුතුයකම්. ඥාති බලය කියන්නේ ඥාති සංග්‍රහ කරන්න වෙනෝනේ පුතේ. ඥාති සංග්‍රහ කරන්න වෙනවා. අතිථි බලු කියන්නේ ගෙදරට ආවත් ආගන්තුක සත්කාර කරන්න වෙනවා. උබ්බපේත බලය කියන්නේ මළගිය ඥාතින් වෙනුවෙන් පින්දහම් කරන්න වෙනවා. දේව බලය කියන්නේ ආගමික යුතුයකම් කරන්න වෙනවා. අන්න ඒවා. හරි දැන් අපි ඊළඟ එක බලමු. පැවිද්දන් විසින් ගිහියන්ට ධර්ම දාණයෙන් සංග්‍රහ කළ යුතු අතර ගිහියන් විසින් පැවිද්දන්ට මොකද්ද කරන්න ඕන? ආමිස දාණයෙන් සංග්‍රහ කළ යුතු උත්තරේ 2. ආමිස දාණයෙන් සංග්‍රහ කළ යුතුය. ඒ කියන්නේ පුතා ඕගොල්ලෝ දන්නවා සිගාලෝවාද සූත්‍රය ඉගෙන ගිහලා තියෙනවා. සිගාලෝවාද සූත්‍රය. සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වෙනවා පුතේ යුතුයකම් 61ක්. මාතා පිතා දිසා පුබ්බා මව්පියන් නැගෙනහිර දිසාව. එතකොට නැගෙනහිර දිසාව නම් වූ මව්පියන් දූ දරුවන්ට යුතුයකම් 5ක් කරන්න ඕනේ. දූ දරුවෝ මව්පියන්ට යුතුයකම් 5ක් කරන්න ඕනේ. එතන 10යිනේ. එතන 10යි. හරිද? ආචාර්යා දක්ඛිනා දිසා දකුණු දිසාව නම් වූ ගුරුවරු හරිද? සිසුන්ට 5යි සිසුන් ගුරුවරුන්ට 5යි 10යි. හරිද? පුත්ත දාරා දිසාපච්චා බටහිර දිසාව නම් වූ අඹුදරුවන්ට ස්වාමිය 5යි අඹුව 5යි 10යි. මිත්තා මත්තා ච උත්තරා මිතුරන් අතර 5 10යි. දාස කම්ම කරා හෙට්ටා යට දිසාව නම් වූ දැසි දසුන්ට ස්වාමියෝ 5යි ස්වාමිය දැසි දසුන්ට 5යි යුතුයකම් 10යි. දාස කම්ම කරා හෙට්ටා උත්තං සමන බ්‍රාහ්මණ මෙන්න පැවිද්දෝ ගිහියන්ට 6යි ගිහියෝ පැවිද්දන්ට 5යි යුතුයකම් කීයද එතකොට 60 යුතුයකම් එතන 11යි. යුතුයකම් 11යි ඔක්කොම කීයද 61යි 10යි 20යි 30යි 40යි 50යි 61යි මේ යුතුයකම් 61යි. ඔන්න ඔය යුතුයකම් 61කින් මේ අහන්නේ පැවිද්දන් විසින් ගිහියන්ට ධර්ම දාණයෙන් සංග්‍රහ කළ යුතු ගිහියන් විසින් පැවිද්දන්ට ආමිසයෙන් සංග්‍රහ කරන්න ඕන එක යුතුයකමක් තමයි පැවිදි ගිහියන්ගේ ආමිසයෙන් සංග්‍රහ කිරීම. උත්තරේට කොට 2. 7 අධාර්මිකව ධනෙ ඉපීමෙන් වැළකී යුතු බව සඳහන් වන ගාථාවකි. ඔගොල්ලෝ ධනෙ ඉපී දැහැමින් ධනෙ උපයමු දැහැමින් ධනෙ පරිභෝජනය කරමු. 11 ශ්‍රේණී පාඩම් වල මම මේ 11 ශ්‍රේණී අවසාන ටික අරගෙන තියෙන්නේ මොකද? ඇයි වාර විභාගෙ කිට්ටුයිනේ. ඒක නිසා. හරිද? ඉතින් ඔයාට වාර 3 වෙනි මේ පළවෙනි වාරේ දැන් ඉතින් ඔයාගේ ගන්න මේක 3 වෙනි වාරේ විදිහට නේද? හරිද? එතකොට මේ ඒ වාරයේ අවසාන වලින් මේ ප්‍රශ්න අහන්නේ. දැන් ඒ ඔයා කරලා ඉවරයි දැන්. ඔය ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට දැහැමින් ධනෙ උපයා දැහැමින් වැය කරමු පාඩමෙන් තියෙනවා මෙහෙම. අධාර්මිකව ධනෙ ඉපීමෙන් වැළකී යුතු බව සඳහන් වන ගාථාවක් තියෙනවා. අධර්මයෙන් ධනෙ උපයන්නේ නැතුව දැහැමින් උපයන්න කියලා. මොකක්ද ඒ ගාථා? උත්තරේ 1. නත්ත හේතු නපරස හේතු නපුත් මිච්චේන දනන්න රට්ටං
නෛත්‍යය ධම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා ධම්මිකෝ සසීලවා ධම්මිකෝ මතකනේ නත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං රත්තං නෛත්‍යය ධම්මේන සමිද්ධි මත්තනෝ සසීලවා පඤ්ඤවා ධම්මිකෝ සියා හරිද එතකොට උත්තරේ තමයි 1 ඒ කියන්නේ තමන් නිසා හෝ අනුන් නිසා අඹදරුවන් මොනම හේතුවක් නිසාවත් ප්‍රඥාවන්ත සිල්වන්ත මිනිස්සු අධර්මයෙන් ධනෙ උපයන්නේ නැහැ. උත්තරේ 1 8 මෙලව දියුණුවට හේතු වන කරුණු 4 වන්නේ 8 වෙනි ප්‍රශ්නේ බුදුහාමුදුරුවෝ පුජ්‍යලයේ මෙලව දියුණුවට හේතු වන කරුණු 4ක් දේශනා කළා තියෙනවා දීඝජානුකෝලිය පුත්‍රයාට ව්‍යග්ගපජ්ජ සූත්‍රේ අපි ඒවට කියනවා පුතේ ඒවට අපි කියනවා උත්තාන සම්පත්තිය ආරක්ක සම්පත්තිය කල්යාණ මිත්‍ර සම්පත්තිය සමජීවිකතාව උත්තාන සම්පත්තිය කියන්නේ නොපසුබස්නා වීර්ය උත්සාහය පසු නොබසින උත්සාහය හරිද කෘෂි කර්මාන්තය වෙළඳාම රාජ්‍ය සේවය හමුදා සේවය ශිල්ප ශාස්ත්‍ර ඒ වගේ දේවල් තියෙනවනේ එවැනි සාධාරණ දෙයකින් ධනය උත්සාහයෙන් ධනය උපයන්න ඕන ආරක්ක සම්පත්තිය කියන්නේ ධනය ආරක්ෂා කරගන්න ඕන ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් අප්‍රියමනාප ඥාතීන්ගෙන් රජුන්ගෙන් ආරක්ෂා කරගන්න ඕන කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ තමන් ජීවත් වන ප්‍රදේශේ ශ්‍රද්ධා සම්පන්න සීල සම්පන්න ත්‍යාග සම්පන්න ප්‍රඥා සම්පන්න පුජ්‍යලයන් පමණක් ඇසුරට ගන්න ඕන සමජීවිකතා කියලා කියන්නේ අයවැය සමතුලිතව පවත්වාගෙන ජීවත් වෙන්න ඕන අයට සරිලන වැය තියෙන්න ඕන වැයට සරිලන අය තියෙන්න ඕන වැඩියෙන් වැය කිරීම හොඳත් නැහැ වැඩි අඩුවෙන් වැය කිරීම හොඳත් නැහැ ලැබෙන ආදායමේ ප්‍රමාණයට වැය කරන්න ඕන එහෙම දියුණු වෙන්න පුළුවන් කියලා බුදුහාඳුර දේශනා කරනවා. එතකොට එහෙම සඳහන් වෙන්නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ උත්තරේ 3. 9 වේයන් එකතුව තුඹසක් බඳින්නාසේ යනුවෙන් බුදුදහමේ දැක්වෙන්නේ මොකද්ද? ධනේ ඉපීම දැහැමිවා ක්‍රමානුකූලව කළ යුතුයි. ඔය අවසාන පාඩම් ටික යන්නේ. වේයන් එකතුව තුඹසක් බඳින්නාසේ ඒ කියන්නේ ඔක ගාතාවක් තියෙනවා ඒ ගාතාව ඔයගොල්ලන්ට නැහැ මෙන්න මේ විදිහට ගාතාවක් තියෙනවා හරිද යමෙක් ඒ කියන්නේ ධනෙ උපයන්න ඕන පිළිවෙල උජ්ජලේ භෝගේ සංහර මානසය බඹරසේව ඉරියතෝ භෝගේ සම්නිච්ඡයන් යන්ති වම්මිකෝ වෝපචියති ඒවම් භෝගේ සමාගන් පාලමත්ව කුලේගිහි මලනුතල රොංගන්න බඹර වගේ තුඹස බඳින වේයා වගේ නිවැරදිව සහ සාධාරණව ධනෙ උපයන්නේ කියලා බුදුහාඳුරු උපදෙස් දීලා තියෙනවා. අර පාඩමේ තියෙනවා ඒක උත්තරේ එතකොට 4. 10 ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා ආජීව යන අර්ථවත් වන ප්‍රකාශය ආරෂ්ඨායික මාර්ගයේ සම්මා ආජීව යන අර්ථවත් වන ප්‍රකාශය සම්මා ආජීව මේකේ තියෙනවා වසවිස වෙළඳාමයි කෘෂි භෝග වෙළඳාමයි මස් වෙළඳාමයි සත්ත්ව වෙළඳාමයි එහෙම කියලා තියෙන උත්තරේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා ආජීව යන අර්ථවත් වන ප්‍රකාශය
සම්මා ආජීවය කියන්නේ පුතේ යහපත් දිවි පැවැත්ම. යහපත් දිවි පැවැත්ම. හොඳ දිවි පැවැත්මක් ඇති පුජ්‍යලයා වසවිස වෙළඳාම් කරනවද? නැහැ. ඒක මිත්‍යා ආජීවයක්. මස් වෙළඳාම් කරනවද? ඒක මිත්‍යා ආජීවයක්. සත්ව වෙළඳාමේ දෙනවද? ඒක මිත්‍යා ආජීවයක්. එතකොට කෘෂි භෝග වෙළඳාම අන්න උත්තරේ. කෘෂි භෝගය කියන්නේ ධාන්‍ය වර්ග වෙළඳාම් කිරීම. ඒවා සාධාරණයි. මේ උත්තරේ එතකොට 2. සම්මා ආජීවයට අයිති වෙන්නේ එතකොට මොනවද? කෘෂි කර්මාන්තයේ, දැහැමි වෙළඳාම, රාජ්‍ය සේවය, හමුදා සේවය, ගව පාලනය, ශිල්ප ශාස්ත්‍ර ඒවා. මිත්‍යා ජීවයට අයිති වෙන්නේ අවියාවිද වෙළඳාම, සතුන් වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, වසවිස වෙළඳාම ඒ වගේ දේවල්. හරි. එතකොට උත්තරේ 2 11. රුවන්වැලි මහා සෑරදුන් පිළිබඳ තොරතුරු දැක්වෙන ග්‍රන්ථයක් වන්නේ. අපි දන්නවා අපිට තියෙනවා සිංහල සාහිත්‍ය පෝෂණයට බුදුදහමේ ආభాසය. පාඩමක් තියෙනෝනේ. රුවන්වැලි මහා සෑරදුන් පිළිබඳ තොරතුරු දැක්වෙන ග්‍රන්ථය මොකද්ද? තූප වංශය. මොකද්ද ග්‍රන්ථය? තූප වංශය. උත්තරේ 3 තූප වංශයේ පුතේ. හරිද? ස්තූපේ ඉතිහාසය ගැන තමයි ලියවිලා තියෙන්නේ ඒකේ. ඊළඟ කුරුණෑගල යුගයේ රචිත ගද්‍ය ග්‍රන්ථයකි. කුරුණෑගල යුගයේ 550 ජාතක පොත. 550 ජාතක පොත කුරුණෑගල යුගයේ තමයි රචනා කළා තියෙන්නේ. ඔයගොල්ලන්ට සිංහල සාහිත්‍යකරණයට බුදුදහමේ ආభాසය තියෙනවා. අර 10 වසර පොතේ තියෙන්නේ නේ. ආරම්භ කරනකොටම තියෙනවා රූරසේ අඳේ නාලසේ අත් ලෙලදිදි විදුලිය පබා. මතක නේද මේ සින්දුව? ඒ සින්දුවේ කොටසක් කවියක් තියෙන සින්දුවක් ඒක. ඒ සින්දුව මේ අර බුද්ධිලකාවෙන් අරගත්ත පද්‍යයක් පදනම් කරගෙන තමයි ලියලා තියෙන්නේ. 10 වසර පොතේ සිංහල බෞද්ධ සාහිත්‍ය පෝෂණයට බුදුදහමෙන් ලැබුණු ආభాසය කියලා මාතෘකාව ආරම්භ වෙන්නේ ඒකේ. නේ? මතකයි නේද? ආන්න ඒ පාඩමත් ඔයාලා හොඳට බලා ගන්න ඕනේ. නේද? ඒ පාඩමත් බලා ගන්න ඕනේ. ඊළඟට බලා ගන්න ඕනේ 11 වසරේ ඔයාලා පාඩම් බලා ගන්න ඕනේ 11 වසරේ ඊළඟට මේ 10 වසරේ පාඩමේ මාතෘකාව බෞද්ධ සාහිත්‍ය රසවින්දනය. මේක තියෙන්නේ රූරසේ අඳිනාලසේ අත් ලෙලදිදි විදුලිය පබා රන්වසේ එක් වන ලෙසේ වෙන නාදනු පාතබ තබා කම්පසේ දෙන සරලසේ දෙස බල බලා නිතගින් සබා මම් කෙසේ පවසම් මෙසේ වර සුරලඳුන් දුන් රංග සුබා. දැන් බලන්න මේ ගීත මේකෙන් තමයි මේ පාඩම පටන් ගන්නෙ. ඒ සිංහල සාහිත්‍ය බෞද්ධ සිංහල සාහිත්‍ය පෝෂණයට බුදුදහම ලැබුණු ආభాසය. සුසිල් ප්‍රේමරත්න කියන ගායකයාගේ මේ ගීතය තමයි පදනම් කරගෙන තියෙන්නේ. ඒ පාඩම හොඳට කියවන්න ඕන ඔයා 10 ශ්‍රේණිය පොතේ. 11 ශ්‍රේණියෙත් ඒ වගේම පාඩමක් තියෙනවා. ඒ පාඩමත් කියවන්න ඕන. මොකද ඒකෙන් ගොඩාක් බහුවරණ අහනවා. කෙටි පිළිතුරු සපයන්න කියන ඒවා අහනවා. අර කෙටි සටහන් ලියන්න කියන ඒවා අහනවා. ඒ නිසා හොඳට ඒ පාඩම බලන්න ඕන විභාගයට. හරි. එතකොට උත්තරේ මං කිව්වේ 550 ජාතක පොත. 13 ඉන්දියානුවා ලාංකීය සම්භාව්‍ය සිතුවම් කලාවේ ආభాසය අනුව සිතුවම් නිර්මාණය කළ අයකි. සෝමබන්දු විද්‍යාපති මහතා. බෞද්ධ චිත්‍ර කලාව විෂය බුදුදහමේ ආభాසය පාඩමක් තියෙනවනේ. මතකනේ? ඔව්. ඒ කියන්නේ අනුරාධපුර යුගයේ චිත්‍ර. ඔය හිඳගල විහාරේ පොළොන්නරු යුගයේ චිත්‍ර, මහියංගන, ඊළඟට තිවංක පිළිමගේ චිත්‍ර ඒවා. ඊළඟට තව මහනුවර යුගයේ චිත්‍ර කොහෙද?
දෙගල්දොරු විහාරය, රංගිරි දඹුලු විහාරය වගේ. එතකොට ඔය චිත්‍ර නිර්මාණයටත් ඔය කැලණිය වගේ ඒ වගේම ගෝතමී විහාරය වගේ නූතන චිත්‍ර නිර්මාණයටත් චිත්‍ර ශිල්පීන් දායක වෙලා තියෙනවා. දැන් එහෙම නූතන එක්කෙනෙක් තමයි සෝමබන්දු විද්‍යාපති මහතා. එයා ඉන්දියානු හා ලාංකීය සම්භාව්‍ය සිතුවම් කලාවේ ආభాසය අනුව සිතුවම් නිර්මාණය කළා තියෙන. උත්තරේ එතකොට 2. ඊළඟට 14 බුද්ධ ප්‍රතිමාවන්ට පිටුපසින් බාහිර ආධාරකයක් ඇතිව නිමවා ඇති බුදු පිළිම ආබද්ධ පිළිම නම් වේ. බුද්ධ ප්‍රතිමාවන්ට පිටුපසින් බාහිර ආධාරකයක් ඇතිව නිමවා ඇති ඒවා බෞද්ධ ප්‍රතිමා හඳුන්වනවා ආබද්ධ ප්‍රතිමා කියලා. මම කියලා දෙන්නම් පොඩ්ඩක් ඉන්න. ලංකාවේ පුතේ බුද්ධ ප්‍රතිමා නිර්මාණය වෙනවා හිටි පිළිම, හිඳි පිළිම, ඔත් පිළිම කියලා. සමහර ඒවා තියෙනවා චංකමන ප්‍රතිමා. නිකන් ඇවිදගෙන යන ආකාරයට නිර්මාණය කළා. තිවංක පිළිමගේ මේ විදිහට මෙහෙම නිර්මාණය කළා ප්‍රතිමාව. හරිද? එතකොට ඊට අමතරව තියෙනවා ආබද්ධ ප්‍රතිමා, අනාබද්ධ ප්‍රතිමා. ඔයත් අවසාන පාඩම් හොඳේ විභාගයට අහන්න පුළුවන්. ආබද්ධ ප්‍රතිමා. ආබද්ධ ප්‍රතිමා කියලා කියන්නේ පුතේ කිසියම් දෙයකට සම්බන්ධ කරලා නිර්මාණය කරපු ප්‍රතිමා. අවකන පිළිම වහන්සේ උදාහරණයක්. අනාබද්ධ කියන්නේ කිසිවකට සම්බන්ධතාවයක් නැතිව නිර්මාණය කරන ලද ප්‍රතිමා. හරි. එතකොට උත්තරේ මොකක්ද? ආබද්ධ පිළිම නම් වේ. මහින්දාගමනයෙන් පසු ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක ආරම්භය ඇති වූයේ මහා විහාරය කේන්ද්‍ර කොටගෙනය. උත්තරේ 2 15 වෙනි ප්‍රශ්නය. මහින්දාගමනයෙන් පසු ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක ආරම්භය. මහින්දාගමනයෙන් අපේ ලංකාව ඇතිවෙච්ච යහපත් දේවල් දායාද ගොඩක් තියෙනවානේ. අබ්‍රාහ්මීය අක්ෂර මිශ්‍ර සිංහලය ලංකාව ජනතාවට ලැබුණ අක්ෂර කලාව, කලා ශිල්ප, වාස්තු විද්‍යාව නේද? වාරි තාක්ෂණය නේද? ඊළඟට විවිධ මේ කර්මාන්ත, මැටි කර්මාන්තේ, රන් කර්මාන්තේ, ඔයගේ වෙද්දි කර්මාන්තේ, ඔයගේ කර්මාන්ත ශිල්ප ඒවා ඔක්කොම ඉගෙනුවයි කියන්නේ මහා විහාරේ. මහා විහාරයේ ශිල්ප කලාවන් උගන්වලා තියෙනවා. හරිද? ලෞකික විෂයනුත් උගන්වලා තියෙනවා. එයා මේ සස්්‍ය බැංකු කළමනාකරණය වගේ විෂයන් උගන්වලා තියෙනවා. සස්්‍ය කියලා කියන්නේ ධාන්‍ය කළමනාකරණය කරන බැංකු ක්‍රම. ඒ වගේම ලෝහ කූරු කර්මාන්තේ ඒ වගේම පවා උගන්වලා තියෙනවා. ඒතර ලංකාවේ අධ්‍යාපනයේ පෝෂණය වෙනවා මහා විහාරය ආරා මහින්දාගමනයෙන් පස්සේ. නේ මහින්දාගමෙන් අපලද දායාද පාඩම අවසාන පාඩම නේද? වාර විභාගයට එන්න පුළුවන්. අනිත් විභාගයටත් වැදගත් වෙනවා. ඊළඟට බලන්න. අපි එතකොට 15 වෙනි ප්‍රශ්නය සාකච්ඡා කළේ. අපි ඊට පස්සේ 16 වෙනි එකට යනවා. අනුලා බිසව ඇතුළු රාජකීය කාන්තාවන්ට පැවිද්ද ලබා දීම සමග මොකක්ද උනේ? මෙරට භික්ෂුණී ශාසනය ඇතිවීම. අපි දන්නවා ඔන්න මහින්දාගමනයේ ප්‍රශ්නේ අපි මේ කතා කරන්නේ මහින්දාගමනයේ පාඩම. අපේ ලංකාවට මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කරානේ. කොහාටද වැඩි? මිහින්තලේ අම්බස්තල යට එහෙම නැත්නම් මිහින්තලයට. එදා පොසොන්පුර 15ක පොහොය දවස අශෝක අධිරාජ්‍යගේ පුත්‍ර රත්නය මිහිඳු හාමුදුරුව තමයි ලංකාවට වැඩි. කවුද? ඉත්තිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන සාමණේර, බණ්ඩුක උපාසක. ඔය අය තමයි වැඩි. ලංකාවට වැඩම කරලා අර පළවෙනි දවසේ චුල්ලහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවනේ. 40000ක් ධර්ම අවබෝධය කළලු පුතේ. 40000. එදා අම්බස්තල චෛත් මේ දාගැබ හදපු ඔය මිහින්තලා පර්වතයට උන්වහන්සේ වැඩම කළා. රජතුමා හඳුනගත්ත දවස
समनामयं महाराज धम्मराजस्ස ශාවකා තවේවානුකම්පාය ජම්බුදීපාය දාගතා. මහරජතුමනි, අපි ශ්‍රමණයන් වහන්සේලාවමු ධර්මරාජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වන අප තොපටම අනුකම්පා පිණිස මෙහි පැමිණියෝවමු. අන් රජතුමා මිහිඳු හාමුදුරුවෝ සමග සම්බන්ධ වෙන අවස්ථාව දුනුහි බිම දාලා තුල්ලාහත්ති පදෝපම සූත්‍රයෙන් දහම් අසනවා. 40000ක් ධර්මාවබෝධය ලබනවා. පස්සේ නගරයට වැඩම කරනවා. ඊට පසු දින වැඩම කරාට පස්සේ රජමාලිගාවේ දහම් අසන්න එනවා අනුලා බිසව ඇතුළු කාන්තාව. ඒගොල්ලා දහම් අසනවා. පේතවත්තු විමානවත්තු දේශනාවන් බුදුහාමුදුරුවෝ පාත්වනවා. ඒවාහල අනුලා දේවිය ඇතුළු කාන්තාව පැවිදි වෙන්න අවස්ථාව ඉල්ලනවා. සෝවාන් වෙච්චෝ ඒ කාන්තාව බිසෝවරු. ඉතින් අනුලා පැවිදි කරන්න බෑනේ. පැවිදි කරන්න ඕන භික්ෂුණියක් ඉන්න ඕනේ. මිහිඳු මහරහතන් වහන්සේ රජතුමාට කියනවා තමන්ගේ නැගණිය සංඝමිත්තාතරේ වහන්සේ වැඩම කරා. ලංකාවට වැඩම කළා. රජතුමා හත්තාලක මෙහෙණවර භික්ෂුණීන් සදා ගොඩනගනවා. අනුලා පැවිදි වෙනවා. භික්ෂුණී ශාසනය ආරම්භ වෙනවා ලංකාවේ. ඔන්න උත්තරේ. මෙරට භික්ෂුණී ශාසනය ඇතිවීම උත්තරේ 3. 17 සෝන අත්තර කියලා තියෙන එක හදා ගන්න ඕන ටියුට් එකේ. සෝන උත්තර යන තෙරුන් වහන්සේලා ස්වර්ණ භූමි දේශයට වැඩම කොට දේශනා කළ සූත්‍රය වන්නේ බ්‍රහ්මජාල සූත්‍රය. අපි දන්නවා තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ අශෝක අධිරාජ්‍යයේ කාලේ. තුන්වෙනි ධර්ම සංගායනාවේ සිද්ධ වෙච්ච වැදගත්ම ප්‍රතිඵලය මොකද්ද? තුන්වෙනි ධර්ම සංගායනාවේ සිද්ධ වෙච්ච වැදගත්ම ප්‍රතිඵලය තමයි පුතේ ප්‍රදේශ 9කට බුදුදහම ව්‍යාප්ත වෙලා බුදුදහමේ ජාත්‍යන්තර ව්‍යාප්තියක් ඇති වෙනවා. හරිද? ඒ ජාත්‍යන්තර ව්‍යාප්තියේදී අපි දන්නවා ලංකාවට වගේම ස්වර්ණ භූමිය කියන්නේ බුරුමේ වර්තමානයේ මියන්මාරයට වැඩම කළා සෝන සහ උත්තර යන තෙරවරුන්. ලංකාවට මිහිඳු හාමුදුරුවෝ වැඩියා වගේ සෝන සහ උත්තර යන තෙරවරුන් තමයි ස්වර්ණ භූමිය හේවත් මියන්මාරයට බුරුම රාජ්‍යයට වැඩම කරන්නේ. බ්‍රහ්මජාල සූත්‍රය තමයි දේශනා කළේ. හරි. උත්තරේ 1. මම ඔකට අදාළ කවියකුත් ඔයිට කලින් සම්මන්ත්‍රණවල දීලා තියෙනවා. 18 අභිධර්ම පිටකයට අයත් නොවන්නකි. අපි දන්නවා තුන්වෙනි ධර්ම සංගායනාවෙන් ප්‍රතිසංශෝධනය වූ තේරවාදී බුදුදහම ප්‍රදේශ 9කට ව්‍යාප්ත කළා වගේම පරමත 500ක් මර්ධනය කළා. තමන්ගේ මත 500ක් උද්දීපනය කරමින් කතාවත්තු ප්‍රකරණය කියන ග්‍රන්ථය සංග්‍රහ කළා. අභිධර්ම පිටකයට එකතු කරනෝ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ. එතකොට අභිධර්ම පිටකයේ කොටස් 7කට සංග්‍රහ වෙනවා. කොටස් 7 මොනවද? ධම්ම සංගණී ප්‍රකරණ, විභංග ප්‍රකරණ, ධාතු කතා ප්‍රකරණ, පුජ්‍යල පඤ්ඤප්ති ප්‍රකරණ, යමක ප්‍රකරණ, ප ဋ ාණ ප්‍රකරණ, කතාවත්තු ප්‍රකරණ කියලා කොටස් 7කින් අභිධර්ම පිටකය ඒ විදිහට සංග්‍රහ වුණාට පස්සේ ත්‍රිපිටකය අංග සම්පූර්ණ වෙනවා. ඒක වෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවෙන් පස්සේ. එතකොට උත්තරේ ධාතු කතා ප්‍රකරණය අයිති, විභංග ප්‍රකරණය අයිති, කතාවත්තු ප්‍රකරණය අයිති, බුද්ධිප්පසාදිනිය අයිති නෑ. උතර අයිති නැති එකනේ අහන්නේ. උත්තරේ 3. 19 වෙජ්ජුපටෝ ජිනවරු යනුවෙන් බුදුරජාණන් වහන්සේ උපමා කර ඇත්තේ වෙජ්ජුපටෝ ජිනවරු. වෙජ්ජුපටෝ ජිනවරු කියලා කියන බුදුහාමුදුරන්ට. ඇයි උපමා කරන්නේ? වෛද්‍යවරයෙක් වගේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ මනෝවෛද්‍යවරයෙක් නේ. ඒ නිසා උන්වහන්සේට කියන වෙජ්ජුපටෝ ජිනවරු කියලා. වෛද්‍යවරයෙක්, මානසික වෛද්‍යවරයෙක් උන්වහන්සේ.
මොකද මේ කායික රෝගවලට බෙහෙත් තියෙනවනේ. මානසික රෝගවලට බෙහෙත් නැහැ. බුදුදහමේ තියෙනවා මානසික රෝගවලට බෙහෙත්. මොනවාද? බුදුහාම දේශනා කරනවා ධම්මෝසද සමන්නත්ති ඒතම් පිවත බික්කවෝ. මහණෙනි ධර්මය තරම් උතුම් ඖෂධයක් නෑ ඒක පානය කරන්න, ඒක බොන්න. ඒ ඖෂධේ බීපු අය මානසික ලෙඩ සුව වෙලා තියෙනවා. ඕන තරම් සුව වෙලා තියෙනවා. මොකද සබ්බේ පුතුජන උම්මත්තකා හෝති. සියලු පුතඥයෝ පිස්සෝ. මොන හැම මේ අපි මේ දැනට ඉන්න හැම කෙනෙක්ම පුතඥය මොකක් හරි මානසික ලෙඩක් තියෙනවා. ඒකට තියෙන නියම ඖෂධේ බුදුහාමුදුරුවෝ දෙනවා. දැන් බලන්න කිසాగෞතමී. කිසాగෞතමීට තිබුණේ මොකද්ද? පිය විප්පයෝග දුක නිසා ඇතිවෙච්ච මානසික ලෙඩ. සත්හට වෙන බව දුකට වේදානම් සියලු රෝගවලට වෛද්‍යවරයා ගෞතම බුදුහාමුදුරනේ පුතේ. අවසානයේ කිසాగෞතමී මලමිනියත් අරගෙන තමන්ගේ දරුවාගේ අනේ බුදුහාමුදුරනේ මගේ දරුවට සුවය ලබා දෙන්න කියලා කිව්වා. බුදුහාමුදුරෝ එයා පරීක්ෂා කළා බැලුවා මැරිලා. කිව්වද මැරිලා දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මලකඳ වල දාපිය. එහෙම කිව්වද? එහෙම කිව්වේ නෑ. දැන් ඉන්න වෛද්‍යවරු මොකද කරන්නේ? ඉලදේ බැලුවා ඔයාට පිළිකාවක්. එතනම මැරුණා වූ. එතනම මරනවා. නැද්ද බලන්න? මානසිකව වැටෙනවනේ. ගෙදරට එනකොට ඉවරයි ඒක. ඊට පස්සේ ඒ ගැන හිතලා මැරෙනවා. එහෙම කියන්නේ නෑ නියම කෙනෙක් නම්. ඒකට ප්‍රතිකාර කරන බය වෙන්න එපා. ඔයාට තියෙන මෙහෙම ලේඩක්. මේක ප්‍රතිකාර තියෙන නැති වුණත් කියන්න ඕනේ. යා මනස තමයි. මොකද චිත්තේන නියති ලෝකෝ මේ සිතන් තමයි පුතේ මෙහෙවන්නේ ලෝකය. මනස වැටුනොත් ගත වැටෙනවමයි. එනිසා අපේ බුදුහාමුදුරුවෝ වෙජ්ජුපටෝ ජිනවරෝ වෛද්‍යවරයෙක් රෝගවලට. තේරුණාද? චුල්ලපන්තකගේ රෝගෙට බුදුහාමුදුරුවනේ වෛද්‍යවරයා වුණේ. නන්දහාමුදුරුවන්ගේ රෝගයට ප්‍රතිකාර කරේ බුදුහාමුදුරුවෝ. මොකද්ද ප්‍රතිකාරය? මානසික ලෙඩ සුව කළා. තේරුණාද? අන්න ඒකයි. ඒක නිසා උන්වහන්සේට කියනවා වෙජ්ජුපටෝ ජිනවරෝ වෛද්‍යවරයෙකුට. උත්තරේ 4. බුදුරජාණන් වහන්සේ දිවා රාත්‍රී පින්වැළෙන ක්‍රියාවන් ලෙස දක්වන්නේ ආන්න. බුදුහාමුදුරුවෝ මේ වනාන්තර පරිසරය ආරක්ෂා කිරීම ගැන කියලා තියෙනවනේ. ඔයගොල්ලෝ පරිසරය ගැන පාඩමක් තියෙනවනේ. ඒකෙන් ඔය අහලා තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා වනරෝප සූත්‍රය කියලා දෙවියෙකුට දේශනා කළා තියෙනවා. දිවාරා පින්වැඩෙන පින්කම් මොනවද කියලා ඇහුවාම එක්තරා දෙවියෙක් ඇහුවාම බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ තමයි වනරෝප සූත්‍රය. ආරාම රූපා වන රූපා යේජනා හේතුකාරකා පපංච උදපානංච යේදදන්ති උපස්සයන් තේ සන්දිවාචරත්තෝච සදා පුඤ්ඤං පවඩ්ඩතු. හරිද? ආරාම රූප විදි කිරීම වන වගා කිරීම නේද? ඔයගේ ඒවා දිවාර පාලං හේදඩු දැමීම මේ දිවාර පින්වැඩෙන පින්කම්. බලමු ඊළඟේ උත්තරේ. එතකොට මොකද්ද? ඒදඩු පාලම් පෙන්හල් පොකුණු ආදී තැනීම. උත්තරේ 2. දිවාර පින්වැඩෙන පින්කම්. ඒ උත්තරේ 2. 21. දුප්පතුන්ට ධනය නූපදිනා කල්ලි දිලිඳුකම වැඩි විය. දිලිඳුකම වැඩි වීම නිසා මොකද්ද වැඩි වෙන්නේ? සොරකම්. චක්කවර්ති සීනාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා අද නානං ධනේ අනනුප්පඩීය මානේ දාලිද්‍යං වේපුල්ල මගමාසි. දිලිඳුන්ට ධනෙ නොදෙන විට දිලිඳු බව වැඩි වෙනවා. දිලිඳු බව වැඩි වෙනකොට හොරකම වැඩි වෙනවා. හොරකම වැඩි වෙනකොට අවියායුධ වැඩි වෙනවා. අවියායුධ වැඩි වෙනකොට ජීවිත විනාශ වැඩි වෙනවා. එහෙනම් දිලිඳුකම නැති කරාම දිලිඳුකම නිසා ඇති වෙන අපරාධ ජාලාවක් නැති කරන්න පුළුවන්. ඒකයි ඔය කියන්නේ. හරිද? දැන් බලන්න ඊළඟට එතකොට උත්තරේ මොකද්ද? මේක හේතුඵල න්‍යායාත්මකව හේතුඵලවාදය කියන්නේ සමාජ ගැටලු විසඳ ගන්න හේතුඵලවාදයේ යොදාගත හැකි අවස්ථාවකින් කියවෙන්නේ. උත්තරේ 3. 22. හේතුඵල ධමයට අනුව තණ්හා මුල් කොට සමාජයේ කලකෝලහල ඇති වෙන අයු දක්වා ඇති සූත්‍ර දේශනාවකි. මහා නිදාන සූත්‍රයේ උත්තරේ 2.
මහා නිදාන සූත්‍රයේ කියනවා හේතුවක් නිසා ඵලයක් ඇති වෙනවා. සමාජයක දිලිඳුකම නිසා, හොරකම නිසා, ව්‍යාධි නිසා ජීවිත වෙනස් වෙන විදිහට සමාජයකට ජාලාවක් ඇති කරනවා. ඊළඟට ඒකේ උත්තරේ එතකොට දෙක. කුසල අකුසල සත්‍ය අසත්‍ය පිළිබඳ ධර්මයෙන් විමසුම් කරන්න ප්‍රඥාවන්තෝ උපදී. ඔයගොල්ලෝ දන්නවනේ ඔයගොල්ලන් පාඩමක් තියෙනවා මේ කර්මය ගැන. පුජ්‍යල විෂමතා. සුභ කියලා මානවකයෙක් හිටියා. මේ සුභ මානවකයා එක දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ස්වාමීනි බුදුහාමුදුරුවනේ මේ මනුස්ස ලෝකේ සමහරු ධනවත්ව උපදිනවා සමහරු දුප්පත්ව උපදිනවා සමහරු ලස්සනව උපදිනවා සමහරු අවලස්සනව උපදිනවා සමහරු ඥානවන්තව උපදිනවා සමහරු අඥානවන්තව උපදිනවා සමහරු තේජස් ඇතුව උපදිනවා සමහරු තේජස් නැතුව උපදිනවා සමහරු අඩු ආයුෂ ඇතුව උපදිනවා සමහරු ආයුෂ වැඩි උපදිනවා මේ විෂමතාවයන්ට හේතුව මොකක්ද බුදුහාමුදුරු කියන්නේ කර්මය තමයි මේ විෂමතාවයන්ට හේතුව කියලා ඒක චුල්ල කම්ම විභංග සූත්‍රයේ සඳහන් වෙන්නේ ඒක තමයි මේ එතකොට කුසල අකුසල සත්‍ය අසත්‍ය පිළිබඳ ධර්මයෙන් විමසුම් කරන්න ප්‍රඥාවන්තෝ උපදී. මොන ප්‍රඥාවන්තෝ උපදින්න හේතුව උත්තර 1. 24. බුදුන් වහන්සේ දේශිත පුජ්‍යල විෂමතා අතරට අයත් නොවන්නකි. සිහින් සුරු නැති අය. දැන් බුදුහාම දේශනා කළ තියෙනවා විෂමතා 14ක්. විෂමතා 14ක් දේශනා කළ තියෙනවා චුල්ලකම්ම විභංග සූත්‍රයේ. ඒ විෂමතා 14න් එකක් තමයි බොහෝ ආබාධ ඇතිව උපදිනෝ සතුන්ට හිංසා කරපු අය. අවලස්සනව උපදිනෝ ඊර්ෂ්‍යාව වෛරය තිබිච්ච අය. උසස්සේ සම්මතය එහෙම උපදිනෝ. ඊළඟට සිහින් සිරුවැති අය එහෙම නැහැ. උත්තරේ එතකොට උත්තරේ 4. උත්තරේ 4. ඒ කියන්නේ 24 වෙනි එකේ 4 වෙනි උත්තරේ. 25 සැපසේ ජීවත් වන පුජ්‍යලයන් දැක ඔවුන්ට ඊර්ෂ්‍යා නොකර යහතින් වෙසිත යනුවෙන් සතුරු සිත් ඇති කර ගැනීම මුදිතාව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන බඹ විහරණ 4ක් තියෙනෝනේ ඒවට කියනවා සතර බඹ විහරණ කියලා. මෙත්තා කියන්නේ මෛත්‍රිය. අනුන්ට හිතවත්කම ඇති බව. අනුන් කෙරේ හිතවත් වීම තමයි මෙත්තා මෛත්‍රිය කියන්නේ. කරුණා කියන්නේ අනුන්ගේ දුකේදී ඔවුන්ට පිහිට වීම. පර දුක්ඛං විනාශේතිති කිනාතිවා පර දුක්ඛං විනාශේතිති කරුණා. අනුන්ගේ දුක නැති කිරීමට තියෙන ආසාව තමයි කැමැත්ත තමයි කරුණාව කියන්නේ. මුදිතා කියන්නේ අනුන්ගේ සැප දැකලා සතුටු වීම. උපේක්ඛා කියන්නේ මධ්‍යස්ථ භාවය. එතකොට උත්තරේ මොකක්ද? උත්තරේ මුදිතා ගුණේ උත්තරේ 3. 26 සතර සංඝාවස්තු පිළිබඳව ඉගැන්වෙන සූත්‍ර දේශනාව. සතර සංඝාවස්තු පිළිබඳව සඳහන් වෙන සූත්‍ර දේශනාව තමයි සිගාලෝවාද සූත්‍රය. සතර සංඝාවස්තු මොනවද? දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය. මේ සතර සංඝාවස්තු ගමන් කරන රථයක කඩයනේ බඳුයිලු. සිගාලෝවාද සූත්‍රයේ සඳහන් කරනවා ගමන් කරන්නා වූ රථයක කඩයන බඳුයි. කඩයන ශක්තිමත්ව නැත්නම් වාහනේ ගමනේ අමාරුයි. ලෝකයේ ගමනාගමනය සිද්ධ වෙන්නේ මේ සතර සංඝාවස්තු නැමැති කඩයන 4 නිසා. එහෙම දක්වලා තියෙන සිගාලෝවාද සූත්‍රයේ උත්තරේ 1. 27 ස්ත්‍රීන් කෙරෙහිද සුරාවහා දූ කෙරෙහිද ලොල්ව ධනය විනාශ කිරීම පරාභව සූත්‍රයට අනුව පිරිහීමට හේතු කරුණකි. උත්තරේ 3. උත්තරේ 2. ඉත්ති දුත්තෝ සුරා දුත්තෝ අක්ඛ දුත්තෝ ච යෝනරෝ ලද්දං විනාශේති තම් පරාභව තෝමුක. මේ ලෝකයේ යමෙක් ස්ත්‍රී දූර්ත වේද
සුරාවට ලොල් වේද? සූදුවට ලොල් වේද? ලබන ධර්ම ධනේ විනාශ කරනවලු. උත්තරේ එතකොට 2. 28. උත්තාන සම්පදාවano ධම්ම ලද්දා යනු. උත්තාන සම්පත්තිය කියලා කියන්නේ නොපසුබස්නා වීරියනේ. ඒ කියන්නේ උත්සාහයෙන්, දෑතසවෙන්, දහඩිය මාංශයෙන්, දැහැමින් සෙමින්. ධම්ම ලද්දා කියන්නේ දැහැමින් සෙමින් ලැබුවා වූ කියන එකයි. උත්තරේ තොර ධාර්මිකව ලැබූ බවයි. උත්තරේ 1. 29. මනස විකෘති කරගන්නා උන්ගේ හිරිහැරවලින් මිදී ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම. මනස විකෘති කරගන්නා උන්ගේ හිරිහැරවලින් මිදී ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීමට පංචශීලයේ මොකද්ද? සුරාමේරෙන් වැළකීම. උත්තරේ 2. උත්තරේ 2. 30. සිත කය වචන යන තිදොර සිදුවන අකුසල 3ක් පිළිවෙලින් දැක්වෙන වරණීය වන්නේ. මොකද්ද? සිත කය වචන යන තිදොරෙන් සිදුවන අකුසල් 3ක් පිළිවෙලින් දැක්වෙන වරණීය වන්නේ. සිත ව්‍යාපාදේ කියන්නේ සිතේ ඇති වෙන තරහ. අදත්තාදානය කියන්නේ හොරකම එක්කයින් සිදුවෙන එක. පරුසා වාචා කියන්නේ පරුස වචන, අසභ්‍ය වචන කතා කිරීම. එතකොට උත්තරේ 4. ඒ සිතෙන් සිදුවන අකුසලයකුත් තියෙනවා, එක කයෙන් සිදුවන අකුසලයකුත් තියෙනවා, වචනෙන් සිදුවන අකුසලකුත් තියෙනවා. නේද? දස අකුසල් මොනවද? දස අකුසල ප්‍රාණඝාත, හොරකම, කාම මිත්‍යාචාරය කයින් සිදුවන අකුසල. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම වචනෙන් සිදුවන අකුසල. ඊළඟට මේ අවිද්‍යාව හේවත් විෂම ලෝභය, ව්‍යාපාද හේවත් තරහ, මිත්‍යා දෘෂ්ටි හේවත් වැරදි දැක්ම සිතින් සිදුවන අකුසල. ධම්මපදේ බාල වග්ගයට අයත් ගාථාවකි. ඔයගොල්ලන්ට තියෙනවනේ ධම්මපද ගාථා. මම මේ ගාථා කීපයක් ඔයගොල්ලන්ට දෙනවායි. තව ඉස්සරහට ගාථාවේ අනිවාර්යෙන් විභාගෙට එන එක බලමු. ධම්මපදේ බාල වග්ගයට අයත් ගාථාව. තංච කම්මං කතං සාදු. ගාථා දෙකක් තියෙනවා. යං කତ୍වා අනුතප්පති. පංච කම්මං කතං සාදු යං කତ୍වා නානුතප්පති. යස්ස පතීතෝ සුමනෝ විපාකම් පටිසේවති. අනිත් ගාථා නතං කම්මං කතං සාදු යං කତ୍වා අනුතප්පති යස්ස අසුමුකෝ රෝදං විපාකම් පටිසේවති. උත්තරේ 3. 32. අභිධර්මයේ ඉගෙන ගැනීමට කැමැති අයට ඉහළ දැනුමක් ලබා දීම සඳහා රේරුකාණේ හිමියන් විසින් රචනා කරන ලද ග්‍රන්ථයකි. අභිධර්ම මාර්ගයේ. උත්තරේ 1. රේරුකාණේ ඡන්ද විමල. අපි දන්නෝනේ රේරුකාණේ ඡන්ද විමල කියන හාමුදුරුවෝ ඉතා මේ දවස්වල Facebook එකේ ගියා දිගට නේද? උන්වහන්සේගේ පොත් ගැන, උන්වහන්සේගේ ධර්මය ගැන නේද? උන්වහන්සේ ඉතා සරල ජීවිතයක් ගත කර කෙනෙක්. ඔයාලට පාඩමට තියෙනවා. සරල ජීවිතයක් ගත කළේ, පොත්පත් ලියපු එක. උන්වහන්සේ පුංචි ලෑලි ඇඳක තමයි සැතපුනේ. පොත් ලිව්වේ ලෑලි කෑල්ලක් උඩ තියාගෙන. අපවත් වෙනකොට කිව්වා අපවත් වෙන්නට කලින් තමන් අපවත් වුණාට පස්සේ පෙට්ටි හදන්න එපා. එදාම ඒ ඇඳ තියලා පුච්චලා දාන්න කිව්වා ඇඳත් එක්කම. දරසායක දාලා. හරිද? අන්න ඒ වගේ සරල ජීවිතයක් ගත කළ කෙනෙක්. එතකොට පරම විඥානාර්ථ සමාගම් පිහිටුවා එමගින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමට පියවර ගත්තේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. ඔය අනගාരിക ධර්මපාල තුමාගේ චරිත කතාවේ තියෙනවා. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා තමයි පුතේ ඔය මේ පරම විඥානාර්ථ සමාගම් පිහිටුවා එමගින් බෞද්ධ පාසල් ආරම්භ කළේ. උත්තරේ 20. උත්තරේ 2. 33 2. 34. මුලාව හෙවත් මුග්ධ බව අධික පුජ්‍යල චරිතය. උදාහරණ පුජ්‍යල චරිත 6ක් වර්ග කරලා තියෙනවනේ. එක රාග චරිතය,
දෙක ද්වේෂ චරිතය, තුන මෝහ චරිතය, හතර ශ්‍රද්ධා චරිතය, පහ විතක්ක චරිතය, හය බුද්ධි චරිතය. ඔය විදිහට. එතකොට මුලාව හේවත් මුග්ධ බව මෝඩකම තියෙන අධික චරිතය තමයි මෝහ චරිතය. කළොත් කරන්නේ ගොංකම. එයාට කියන මෝහ චරිතය. දේශ චරිතය හොස්ස ළඟින් මැස්ස යන්න බෑ තරහ යන. බුද්ධි චරිතය බුද්ධිය වැඩි. උදාහරණයක් අයිසෙක් නිව්ටන් නේ, අන්න බුද්ධිය අධික කෙනෙක්. තෝමස් අල්වා එඩිසන් නේ, ඇල්බර්ට් අයින්ස්ටයින්. ඒගොල්ලෝ කවුද? බුද්ධි චරිතයෝ. ශ්‍රද්ධා චරිතය අධික ශ්‍රද්ධාව තියෙනවා. එයා අනවශ්‍ය විදියට මේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා. එයාට සංසාරයෙන් එතර වෙන්න බෑ. අධික ශ්‍රද්ධාව තියෙන කෙනාට විමුක්තිය ලබන්න බෑ. එයා සංසාරේ ගොඩාක් කල් ජීවත් වෙන්න වෙනවා. අධික ශ්‍රද්ධාව නිවනට බාධාවක්. හරි. ඊළඟ 35 පංච අභිඥා අෂ්ට සමාපatti උපදවාගත හැකි සමත භාවනාවෙනි. සමත භාවනාව විදර්ශනා භාවනාව කියලා භාවනා දෙකක් තියෙන ප්‍රභේද. සමත භාවනාව කියන්නේ කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඔබ දන්නවනේ නීවරණ පහක් තියෙනවනේ. ඔයාලට කියනවා පුතේ පංච නීවරණ ධර්ම කියලා. මේ පංච නීවරණ ධර්ම වලින් සිත අපිරිසුදු වුණාට පස්සේ සිත එකඟ වෙන්නේ නැහැ. කාම ඡන්දේ ඇති සිත හරියට පාටකල වතුර සහිත වාදනයක් වගේ. කාම ඡන්දේ නේද? කාම ඡන්දේ කියන්නේ සත්‍ය පේන්නේ නැහැ එතකොට. ව්‍යාපාද තරහ කියන එක තියෙන සිත උණු වෙන වතුර වාදනයක් වගේ බුබුලු දදා. සිතාවු හරි දේ පේන්නේ. එතකොට මේ සිත නොකැලඹුණු දිය බඳුනක් වගේ දුහුවිලි නොතරුණු කැඩපතක් මේ දුහුවිලි මේ අපිරිසුදු නොවුණු සුදු රෙද්දක් වගේ පවිත්‍රව තබා ගන්න සිත එකඟ කරගන්න භාවනාව තමයි සමත භාවනාව. චිත්තං සමාධියති සමතෝ. සිත සමාධිගත කරන්නේ සිත එකඟ කරන භාවනාව තමයි සමත භාවනාව. ඒකෙන් ලබන්න පුළුවන් උසස්ම ඵලය තමයි පංචවිඥා අෂ්ට සමාපatti ලැබීම. උත්තරේ 3 36. සෝවාන්දී මාර්ගඵල ලබා ගැනීමට අවශ්‍ය කරන ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාවයි. ප්‍රඥාවේ ප්‍රභේද තියෙනෝනේ. එකක් තමයි සුතමේ ප්‍රඥාව, චින්තාමේ ප්‍රඥාව, භාවනාමේ ප්‍රඥාව. භාවනාමේ ප්‍රඥාවෙන් තමයි ලෝකෝත්තර ප්‍රඥාව ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සෝවාන් ආදී මාර්ගඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ භාවනාමේ ප්‍රඥාවෙන්. ඒ කියන්නේ සෝවාන් ආදී මාර්ගඵල ලැබෙන ප්‍රඥාව තමයි ලෝකෝත්තර ප්‍රඥාව. ඒ කියන්නේ භාවනාමය ප්‍රඥා. උත්තරේ 1 37. මග මානවක ජාතකයේ තුලින් ප්‍රකට වන්නේ බෝසතාණන් වහන්සේගේ වහන්සේ පූර්ණණය කළ මොකද්ද? මෛත්‍රී පාරමිතාව. මග මානවකතුමා ඒ කතාවෙන් කියන්නේ මෛත්‍රී පාරමිතාව. නෙක්ඛම්ම පාරමිතාව මකාදේව ජාතකේ. උපේක්ෂා පාරමිතාව ලෝමහංස ජාතකේ. සත්‍ය පාරමිතාව මොකද සුතසෝම ජාතකයේ ගන්න පුළුවන්. උත්තරේ එතකොට මෙතන 2 37 2 38. අඟුලිමාල විසින් 10000 ගණන් මිනිසුන් මරණයට පත් කරමින් බියෙන් තැතිගැන්වූ රාජ්‍ය වන්නේ කෝසල රාජ්‍ය. කෝසල රාජ්‍යයේ මිනිස්සු ඒ රාජ්‍ය ගම් නියංගන් අතහැරලා දාලා ගියේ. ඇයි? අඟුලිමාල නිසා. අඟුලිමාල හොරා නිසා. හරිම භයානකයි. මිනිස්සු හිටියේ නෑ පුතේ. ගම් රටවල් අතහැරලා දාලා ගියා. කොසල් රජුරෝ නියෝග කළා අඟුලිමාල ඝාතනය කරන්න. ඒ කෝසල රාජ්‍යය. 39. පැසුණු යම්කිස ආරම්භයේදී බුදුන් වහන්සේ සිදු කොට වදාළේ
මහා කරුණා සමාපatti සුවයෙන් වැඩ සිටීමෝන්. ආගෙන බුදුරජාණන් වහන්සේගේ දිනචරියාවක් තියෙනෝනේ. පෙරබත් කිස්ස. මේ කීයට ඉවර කරනවා මේ පටන් ගන්න. 40ක් කරනවා. පෙරබත් කිස්ස. පසුබත් කිස්ස. පෙරයම් කිස්ස. පෙරයම් කිස්ස. පැසුණු යම් කිස්ස. පෙරබත් කිස්ස, පසුබත් කිස්ස, පෙරයම් කිස්ස, මෙතන මැදියම් කිස්ස වෙන්න ඕන තව එක. sorry. මැදියම් කිස්ස. ඊළඟ පොතේ පැසුණු යම් කිස්ස. ඔබට කියනවා පංච බුද්ධ කෘත්‍යය කියලා. පෙරබත් කිස්ස, පසුබත් කිස්ස, පෙරයම් කිස්ස, මැදියම් කිස්ස, පැසුණු යම් කිස්ස. පෙරබත් කිස්ස කියලා කියන්නේ දානේ වළඳන්නට කලින්. හරිද? දානෙට වළඳන්නට කලින් උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමාදින ලෝකයේ දේශ බලන්න. බලලා ඒ කියන්නේ බලන්නේ මේ අවසාන මේ මම කියන්නම් ඒක අවසානයේට ලෝක සත්‍යයට සානුකම්පිතව ධර්ම ප්‍රචාරයේ යෙදෙන අවස්ථාව පෙරබත් කිස්ස. පසුබත් කිස්ස කියන්නේ දානේ වන්දලා සුළු වේලාවක් විවේකයේ ඉඳගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරනවා. එහෙම නැත්නම් වෙන අයට ධර්මාවාද දෙනවා. අන්‍ය ආගමික ආරාම වලට වැඩම කරනවා ඒවා. පෙරයම් කිස්ස කියලා කියන්නේ හවස් කාලයේ උන්වහන්සේ සිව්වනක් පිරිසට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන. මැදියම් කිස්ස දෙව් බඹුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන. පැසුණු යම් කිස්ස කොටස් තුනකට බෙදාගෙන උන්වහන්සේ ගත කරනවා. පළවෙනි කොටසේ සුළු වේලාවක් සිහිය බුද්ධිය ඇතුව සැතපෙනවා. දෙවැනි කොටසේ සුළු වේලාවක් ශරීර සුවතාවය සඳහා සක්මන් කරනවා. තුන්වෙනි අවස්ථාව නිරෝධ සමාපත්තියට සමවැදිලා මහා කරුණාව උපදවාගෙන ලෝකේ බලා අසරණිය කවුද කියලා බලනෝ සිටින්නේ ඒ අයට පිහිට වෙනවා. ආන්න දැන් තේරුණා නේද? උඩ කියනවා පංච බුද්ධ කෘත්‍යය කියලා නේද? පස් බුදු කිස. පංච බුද්ධ කෘත්‍යය බලමු. උතර මහා කරුණා සමාපatti සුවයෙන් වැඩ සිටීම උත්තරේ 3 40 බුදුරජාණන් වහන්සේ සෝපාස මන්දිර මෙන්ම වනපියසද සමසිතින් ඉවසා වදාළේ පරිසරයට ඇලුම් කළ නිසා. උත්තරේ 2 බුදුරජාණන් වහන්සේ මේ පරිසර හිතකාමීෙක්නේ. පරිසරයේ පාඩම් බලන්න අපි පොඩ්ඩක් කතා කරමු. වනං චින්දති මාරුක්ඛං වනතෝ ජායති බයං. ගස් කොළන් උදුරන්න එපා. කෙලස් නැමැති වනයේ සිඳින්න. ගස් කොළන් සිඳින්න එපා. නිල් තනකොළ භූමි වල කෙල ගසන්න එපා. මල මුත්‍රා කරන්න එපා. න හරිතේ අගිලානවා උච්චාරංවා පස්සංවා කේලංවා කරිස්සාමි සික්ඛාකරණීය. මේ හරිත වර්ණ තන භූමි තියෙන්නේ ඒවයි කෙල ගසන්න එපා, මල මුත්‍ර කරන්න එපා. ඊළඟට කියනවා න උදකී උච්චාරංවා පස්සංවා කේලංවා කරිස්සාමි සික්ඛාකරණීය. ජලයේ මල මුත්‍ර කරන්න එපා, කෙල ගසන්න එපා. ඒවා කැත වැඩ. එහෙම කරන්න එපා කියලා බුදුහාඳුරෝ ඉල්ලින් කරනවා භික්ෂුන්ගෙන්. ඊළඟට බුදුරජාණන් වහන්සේ ආරාම රෝපා වන රෝපා යේජනා හේතුකාරක උදේ දිවාරයක් පින් වැඩෙන මහ පින්කම් හැටියට සලකනවා. ගස් කොළන් වැවීම, උද්‍යාන සැකසීම, පැන් පොකුණු ඉදි කිරීම, පාලංගේ දඩු දැමීම, පරිසර හිතකාමීෙක් උන්වහන්සේ. මනන්නක උන්වහන්සේගේ ජීවිතේ නේද ධම්සභා මණ්ඩප කරගත්තේ ලස්සන වනාන්තර ලස්සන භූමි. උදාහරණයක් ගග්ගරා පොකුණ,
ඇටේරිය වනය ඊළඟට මේ ඔය විවිධ වන භූමි තමයි මේ ස්ථාන කරගත්තේ. ධම්සභා මණ්ඩප කරගත්තේ. සමාධි සුවයෙන් වැඩ සිටියේ උන්වහන්සේ ඉතා ලස්සන වනාන්තරවල. වස්සමාදන් වුණු ස්ථාන කියනෝනේ මකුල පර්වතය, පාරිලෙය වනය නේද? ඔයගේ ස්ථාන බලන්න උන්වහන්සේ වස් ස්ථාන හැටියට සඳහන් කරලා තියෙනවා. ඊළඟට බලන්න අපි දැන් කතා කරේ එතකොට 40 වෙනි ප්‍රශ්නය. 40 වෙනි ප්‍රශ්නය අපි කතා කළේ. හරිද? එතකොට උත්තරේ පරිසරයට ඇලුම් කළ නිසාය. හරි අපි 50ක්ම කරමු, ඉවර කරමු. 50 41 කාම ඡන්දාදී පංච නීවරණ යටපත් කිරීමෙන් මොකද්ද ලැබෙන්නේ? මානසික නිරෝධීතාවය ඇති වෙනවා. කාම ඡන්දය කියන්නේ කම්සප විඳීමට තියෙන ආසාව. ව්‍යාපාදය කියන්නේ තරහ. මිත්‍යා කාම ඡන්ද ව්‍යාපාද. තීන මිද්ද කියන්නේ උදාසීනකම. උද්ධච්ච කුච්ච කියන්නේ නොසන්සුන්කම. විචිකිච්ඡා කියන්නේ බුද්ධ ආදී අටතැන්හි සැකය. ඕවා හිතේ තියෙනකොට හිත සංසුන් නැහෙනි. නිින්ද යන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ සීය බුද්ධිය ඇතුව ඉතා ස්වල්ප වේලාවක් සැතපෙනු. බලන්න මේ පැසුළු යම් කිස අවස්ථාව මම කිව්වනේ. පැසුළු යම් කිස අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ කාර්යයන් 3ක් කරානි. අපිට ඇද්දේ අපිට පැය 8ක් නිදාගෙන නිදි කිරනවා. නේ? බුදුරජාණන් වහන්සේ සුළු වේලාවක් සැතපෙනවා. සුළු වේලාවක් සක්මන් කරනවා. නිරෝධ සමාපත්තියට සමවැදෙනවා. බලන්න. ඒ මොකද සිත සංසුන් උන්වහන්සේගේ. එතකොට දැන් මේ අහන ප්‍රශ්නේ බලන්න උත්තරේ. හරිද? කාමච්ඡන්දාදී පංච නීවරණ යටපත් කිරීමෙන් මානසික නිරෝගීතාවය ඇති වෙනවලු. හොඳට මතක ශක්තිය ඇති වෙනවා. ඊළඟ 42 කය පිළිබඳව සිහියෙන් යුතුව බැලීම කායානුපස්සන. සතර සතිපට්ඨාන කියලා දෙනවා. අපි දන්නවා සතිපට්ඨාන භාවනාව කියලා එකක් තියෙනවා. සම්මා සතිය උපදවා ගැනීමට ඊටාම වැදගත් වෙන භාවනාව තමයි පුති සතිපට්ඨාන භාවනාව. සතිපට්ඨාන භාවනාව සතර සතිපට්ඨාන අනුව වඩන්න පුළුවන්. කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. ඒව තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. එතකොට කය පිළිබඳව සිහියෙන් යුතුව බැලීම කායානුපස්සන. සිත පිළිබඳව සිහියෙන් බැලීම තමයි චිත්තානුපස්සන. ඒ විදිහට උත්තරයට 3 43 අධිප්‍රඥා ශික්ෂාට අයත් නොවන කරුණකි. නිවැරදි සිතුවිල්ලට අනුව ක්‍රියා කිරීම. සිතිවිලි වලට අනුව ක්‍රියා. නිවැරදි දැක්ම, නිවැරදි සිහිය, නිවැරදි සිතුවිලි පහළ වීම මොනවාද? උත්තරයට 4 43 සමාජ සුභ සාධක සේවා ඉටු කිරීමට අයත් වන්නේ දසරාය ධර්මයන්හි දානය. සමාජ සුභ සාධක කියන්නේ දසරාජ ධර්ම පාඩම මම කියවනේ ඔයාලට. රාජ්‍ය යහපත් දේශපාලන ප්‍රතිපත්ති 10 අතර බුදුහාඳුරු දේශනා කරන ලද රාජ්‍ය මූල ධර්ම අතර එකක් තමයි දසරාය ධර්ම. දසරාය ධර්ම දානය කියන්නේ මොකද්ද? ජනතාවට මූල ධනය දීම. ජනතා සුභ සාධනයන් නංවාලයන්ට කටයුතු කිරීම. ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කිරීම. පරිත්‍යාගය කියන්නේ තමන්ගේ ධනය, ශ්‍රමය, කාලය, අවසුණු ජීවිතය උනත් පරිත්‍යාග කිරීම. උත්තරේ තමයි මෙතන දානය. ජනතාවට මූල ධනය දීලා ජනතාවගේ ආර්ථිකය සංවර්ධනය කිරීම. උත්තරේ 3 45 පංච බලි අතරට අයත් නොවන්නකි. මං ඉස්සෙල්ලා කිව්වා රාජ බලි, දේව බලි, ඥාති බලි, අතිථි බලි, උබ්බපේත බලි. ඒතකොට අයිති වෙන්නේ නැත්තේ ස්වාමි බලි. උත්තරේ 4 46 මෙලව දියුණුවට හේතු වන කරුණකි. කල්යාණ මිත්‍රතා. මං කිව්වේ උත්තාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිතා. ඒතර මෙලව දියුණුවට හේතු වන කරුණු 4න් එකක් ඔය. 47 චතුර්විධ රූපයන් අතරට අයත් නොවන්නේ. චතුර්විධ රූපයන්, චතුර්විධ සැපයන් වෙන්න ඕන පුතේ මෙතන. ඒක චතුර්විධ සැපයන් කියලා මුද්‍රණ දෝෂයක් තියෙන එක හදා ගන්න ඕනේ.
චතුර්විධ සැපයන් අතරට අයත් නොවන්නේ. භෝග සුඛය අයත් වෙනෝනේ. අනන සුඛයත් අයිති වෙනවා. අත්ති සුඛයත් අයිති වෙනවා. ආයු සුඛ අයිති වෙන්නේ නැහැ. අත්ති සුඛ, භෝග සුඛ, අනන සුඛ, අනවජ්‍ය සුඛ කියලා සැප හතරක් තියෙනෝනේ. ගිහියෙකුට ලබන්න පුළුවන් සැප හතරක්. අත්ති සුඛ කියන්නේ හොඳ නිවැරදිව ධනෙ උපයපු කෙනා හිතනවා මං කිසි කෙනෙකුට වරදක් කළා නැහැ. වරදක් නොකර ධනෙ උපයලා තියෙනවා. ඒ ධනෙ තමන් ගාව තියෙනවා. ඒ ධනෙ ගැන හිතනකොට ලැබෙන සතුට තමයි අත්ති සුඛ කියන්නේ. භෝග සුඛ කියලා කියන්නේ නිවැරදිව හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන් gedara dorata දනට පිනට දුන්නේ මං හිතේ මනාපෙන්. අන්න එහෙම හිතන එක. මං කාලා බීලා ඇඳලා පැඳලා යුතුයකම් කරලා පින්දහම් කරලා ජීවත් වෙනවා කියලා කියන තමයි භෝග සුඛය. අනන සුඛය ගැන මං කිසි කෙනෙකුට ණයක් නැහැ. සාධාරණව උපේලා සාධාරණව වියදම් කරලා ණය නැතුව ජීවත් වෙනවා. අනවජ්‍ය සුඛය කියන්නේ කිසි කෙනෙකුට වැරද්දක් කරන්න නැතුව ජීවත් වෙනවා. අන්න ඒවට කියනවා චතුර්විධ සුඛ කියලා. එතකොට ආයු සුඛ නැහැනේ උත්තරේ 2. 48. ධනෙ නිවැරදිව උපයාගත යුතු ආකාර අතරට අයත් නොවන්නේ. අල්ලස් ගැනීම. කුෂි කර්මාන්තය අයත්, වෙළඳාම අයත්, ගවයන් රැක බලා ගැනීම අයත්. අල්ලස් ගැනීම ධනෙ නිවැරදිව උපයාගත පටහැනි. උත්තරේ 3. කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භීමට ප්‍රමුඛත්වයේ දැක්වූයේ රත්මලානේ ධර්මාලෝක හිමියෝ. කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළේ කවුද? රත්මලානේ ධර්මාලෝක හාමුදුරුවෝ. කැලණි විශ්වවිද්‍යාලය කියන්නේ ඕක තමයි. ඊළඟට 50 සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ යකෝ සිදස් සංග්‍රහව අයත් වන සාහිත්‍ය යුගය වන්නේ දඹදෙණි යුගය. සිදස් සංග්‍රහව දඹදෙණි යුගයේ තමයි රචනා කරලා තියෙන්නේ. ඔය සිංහල සාහිත්‍ය පෝෂණය ගැන මේ පොතේ සඳහන් වෙනවා. ඒව බලා ගන්න ඕන. ඔන්න ප්‍රශ්න 50ක් අපි කතා කළාද පළවෙනි සම්මන්ත්‍රණේ. ඔයිට වඩා කරන්න බෑ ළමයින්ට ෆෝන් එක දිහා බලාගෙන ඉඳියාම කලන්ත හැද. හරිද? ඒ නිසා අපි ඔය දැන් සම්මන්ත්‍රණ අපි කීයක් කරාද? 4ක්. මේ 4වෙනි සම්මන්ත්‍රණේ. ඊට පස්සේ 5වෙනි සම්මන්ත්‍රණයෙන් තව ප්‍රශ්න 50ක් සාකච්ඡා කරනවා. එහෙනම් දුවේ පුතේ දැන් කරන්න ඕනේ මොකද්ද? ගෲප් එකට වැටෙනවනේ මේ ටියුට් එක. මේ ප්‍රශ්න 50 ටියුට් එක වැටෙනවා. වැටුණාට පස්සේ ඔයා කරන්න ඕනේ ඒක අරගන්න ඕනේ. අරගෙන ඒකට උත්තර ලියන්න ඕන ඔයා. කොලේක ප්‍රශ්නය අංක දාලා ප්‍රශ්න අංකයට අදාළ උත්තරේ ලියන්න ඕන. ලියලා ඉවරලා මගේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ඕනේ ඒකත් අරගෙන. ඊට පස්සේ 5-6 සැරයක් ඒකට උත්තර ලියලා පුරුදු වෙන්න ඕන. ඕවයින් තමයි විභාගෙට එන්නේ. මම දැන් කරන මේ බහුවර්ණ වලින් අපිට આવොත් බලන්න එනවද කියලා එනවා අනිවාර්යෙන් මේවා. හොඳයි තෙරුවන් සරණයි. ජය වේවා. 5වෙනි සම්මන්ත්‍රණේ අපි හමු වෙමු. සුබ දවසක් ඔබ සැමට.